මේ මතු බුද්ධත්වයේ ලබන්නා වූ වීරිය අධික බුදුරජාන් වහන්සේ 12 අසංකීය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පරිපූර්ණ කර අපසරණ ගියා වූ ගෞතම බුදුරජාන් වහන්සේ පෙර ආත්ම භවයකදී ගුරයි ගෝලයයි වශයෙන් මේ මනුලව උප්පත්තිය ලබා මීට 12 අසංකීය කල්ප ලක්ෂයකට පමණ පෙතම මේ මනුලොව සක්විති රජකම් කරන්නා වූ කාල සීමාවකදී මොහොත්තර නම් බුදුරජාන් වහන්සේ නමක් මේ මනුලොව කේතුමෙති නම් කියන්නා වූ රාජධානිය මූලික කරගෙන සක්විති රජකම් කරන්නා වූ කාල සීමාවේදී මේ ස්වර්ණමාලි චෛත්‍ය රජයන් වහන්සේගේ ඉදිරි කටයුතු සම්පූර්ණ කර මේ බුද්ධ ශාසනයට පූජා කෙරුවා වූ දුටුගැමුණු රජුරුවන්ගේ සහෝදරයා වූ සෑම පැතිකඩක් කරාම ප්‍රශ්න ගොඩනගින්නා වූ කාල සීමාව නැතිනම් සෝබා ධර්මයේ විසින්ම සියලු සත්‍යයන්ට ජීවිතාවබෝධය ලබා දෙන්නා වූ කාල සීමාව මේ මාතෘ භූමිය නිධානයක් කියා නිවැරදි අවබෝධයක් දෙන්නා වූ කාල සීමාවක් තමයි මේ ගෙවෙන්නේ. ඔබට මා කියන්නා වූ දේ අනාගතයේදී සත්‍ය වැටහෙවි. 2027 2031 පමණ කාල සීමාවෙහි පැතුවා වූ බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නාතුරුම සුගතියේ උප්පත්තිය ලැබීමට මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ස්වර්ණමාලි චෛත්‍ය රජයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සී දන්ත ධාතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අයිබෝවන් මම ලසිත අද දින මෙම නාලිකාව හරහා මෛත්‍රී බුද්ධ ශාසනය පිළිබඳවත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ පිළිබඳවත් ඔබට කරුණ ඉදිරිපත් කිරීමට සූදානම්. ඔබ මෙම වැඩසටහන අවසාන වෙනතුරු රැඳී සිටින්න. අප අද මේ සිටින්නේ මහා භද්‍ර කල්පයේ. මහා භද්‍ර කල්පය කියන්නේ බුදවරු 5 දෙනෙක් බුද්ධත්වයේ ලබන්නා වූ කල්පය. මේ වන විට කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම මේ බුදුරජාන් වහන්සේලා 4 දෙනාම බුද්ධත්වයේ ලබා පිරිනුවම් පාල අවසానයි. අද මේ අප සිටින්නේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන වූ වසර 2500ට ආසන්න වූ කාල සීමාවේ මේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන වීමෙන් පසු මිනිසුන්ගේ ආයුෂ 10ට අඩු වී නැවත මිනිසුන්ගේ ආයුෂ අසංකීය දක්වා වැඩි වෙලා නැවත මිනිසුන්ගේ ආයුෂ 80000 පමණ වෙන කාල සීමාවේදී මේ මහා භද්‍ර කල්පයේ අවසන් වරට බුදුවන්නා වූ මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ මනුලොව උප්පත්තිය ලබා සම්මා සම්බුද්ධත්වයට පත්වීමක් සිදු වෙනවා. බොහෝ දෙනෙක් දන්වා ඇති බුදුරජාන් වහන්සේලා කොටස් 3කට වෙන් කිරීමක් සිදු වෙනවා. ඒ බුදුරජාන් වහන්සේලා පාරමී ධර්මයන් පරිපූර්ණ කරන්නා වූ කාල සීමාව අනුව ප්‍රඥා අධික බුදුරජාන් වහන්සේලා, සද්ධා අධික බුදුරජාන් වහන්සේලා, වීරිය අධික බුදුරජාන් වහන්සේලා අප සරණ ගියා වූ ගෞතම බුදුරජාන් වහන්සේ ප්‍රඥා අධික බුදුරජාන් වහන්සේ නමක් ගෞතම බුදුරජාන් වහන්සේ නියත විවරණ ලැබීමෙන් පසු අසංකීය කල්පලක්ෂ 4ක් පාරමී ධර්මයන් පරිපූර්ණ කෙරුවා වූ බුදුරජාන් වහන්සේ නමක් සද්ධාධික බුදුරජාන් වහන්සේ නමක් වන්නේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ. කාශ්‍යප බුදුරජාන් වහන්සේ නියත විවරණ ලැබීමෙන් පසු අසංකීය කල්පලක්ෂ 8ක් පාරමී ධර්මයන් පරිපූර්ණ කෙරුවා වූ බුදුරජාන් වහන්සේ නමක් මතු බුද්ධත්වයේ ලබන්නා වූ මෛත්‍රී බුදුරජාන් වහන්සේ කියන්නේ වීරිය අධික බුදුරජාන් වහන්සේ නමක්. වීරිය අධික බුදුරජාන් වහන්සේ නමක් නියත විවරණ ලැබීමෙන් පසු 16 අසංකීය කල්පලක්ෂ පාරමී ධර්මයන් පරිපූර්ණ කෙරුවා වූ බුදුරජාන් වහන්සේ නමක් අප සරණ ගියා වූ ගෞතම බුදුරජාන් වහන්සේ පාරමී ධර්මයන් පරිපූර්ණ කිරීමට පටන් ගන්නා වූ කාල සීමාව වෙන විට මේ මතු බුද්ධත්වයේ ලබන්නා වූ වීරිය අධික බුදුරජාන් වහන්සේ 12 අසංකීය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පරිපූර්ණ කර සිටින්නා වූ කාල සීමාවේ තමා අප සරණ ගියා වූ ගෞතම බුදුරජාන් වහන්සේ පාරමී ධර්මයන් පරිපූර්ණ කිරීමට පටන් ගන්නා වූ කාල සීමාව
12 අසංකීය කල්පලක්ෂයක් පාරමී ධර්මයන් පරිපූර්ණ කරමින් සංසාරයේ ගමන් කරමින් මෛත්‍රී බෝසත් කුමරු සිටියත් අප සරණ ගියා වූ ගෞතම බුදුරජාන් වහන්සේ ප්‍රඥා අධික බුදුරජාන් වහන්සේ නමක් නිසා අසංකීය කල්පලක්ෂ 4ක් පාරමී ධර්මයන් පරිපූර්ණ කර මෛත්‍රී බුදුරජාන් වහන්සේට ප්‍රථම සම්මා සම්බුද්ධත්වයට පත්වීමක් සිදු වෙනවා. ඒ වගේම තමයි මේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ හා මේ අපසරණ ගියා වූ ගෞතම බුදුරජාන් වහන්සේ පෙර ආත්ම භවයකදී ගුරයි ගෝලයයි වශයෙන් මේ මනුලව උප්පත්තිය ලබා භාවනා යෝගිව ධර්ම අවබෝධයේ සොයමින් පාරමී ධර්මයන් පරිපූර්ණ කරගනිමින් යන්නා වූ ආත්ම භවයකදී යම් කාරණාවක් පදනම් කරගෙන මේ මෛත්‍රී බෝසත් කුමරු විසින් නැත්නම් මේ ගුරුවරයා විසින් තමන්ගේ ගෝලයාට ප්‍රාර්ථනාවක් විශ්වයට නිදහස් කිරීමක් සිදු වෙනවා. ඉක්මම් බුදුන් බුදු වුණාවි මා පසුව බුදු වුණාවයි මේ මෛත්‍රී බෝසත් කුමරු මේ ගෞතම බුදුරජාන් වහන්සේට නැත්නම් මේ ගෞතම බෝධිසත්වයන් වහන්සේට තමන්ට කලින් මේ මනුලව බුද්ධත්වය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කිරීමක් සිදු වෙනවා, ආශිර්වාද කිරීමක් සිදු වෙනවා. ඒ කාරණාවද මූලික කරගෙන මෛත්‍රී බෝසතන් වහන්සේට ප්‍රථම මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි බුදුරජාන් වහන්සේ වශයෙන් මේ ගෞතම බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමක් සිදු වෙනවා. බෝසතන් වහන්සේ නමක් නියත විවරණ ලබා ගැනීමේදී පරිපූර්ණ කළ යුතු සුදුසුකම් කීපයක් තියෙනවා. පළමුව පිරිමියෙක් වීම, දෙවෙනි එක මනුස්සත්වය ලබා සිටීම, පැවිදි බව ලබා තිබීම, මන්ද බුද්ධික නොවීම, උන්මත්තකයෙකු නොවීම, මිත්‍යා දෘෂ්ටිකයෙකු නොවීම. මෙන්න මේ කාරණා සියල්ලම බෝසතන් වහන්සේ නමක් නියත විවරණ ලබා ගැනීමේදී පරිපූර්ණ කළ යුතුයි. මේ කාරණා පරිපූර්ණ කළ සිටිනා වූ අවස්ථාවකදී තමයි යම් වූ බෝසතන් වහන්සේ නමකට නියත විවරණ ලබා දීමක් සිදුවන්නේ. ඔබ මා අප සියලු දෙනාම නිතර අසන්නා වූ දෙයක් තමයි මේ බෝධිය කියන එක. බෝධිය කියන්නේ චතුරාර්ය සත්‍යය. සත්‍ය කියන්නේ ඇලීම. යම් පුද්ගලයෙකු බුදුදහමට ඇලෙන්නේ නම් ඔව් බෝධිසත්වයෙකු වශයෙන් නම් කිරීමක් සිදු වෙනවා. බෝධිසත්වයෙකු කියන්නේ සම්මා සම්බුද්ධත්වයට අවශ්‍ය වෙන්නා වූ බුද්ධකාරක ධර්මයන් පරිපූර්ණ කර ගනිමින් අවශ්‍ය වෙන්නා වූ ඥානයන් පරිපූර්ණ කර ගනිමින් දිවා රැ සම්මා සම්බුද්ධත්වයේම ප්‍රාර්ථනා කරමින් සංසාරයේ ගමන් කරන්නා වූ පුජ්‍යලයක බෝධිසත්වයෙකු වශයෙන් හැඳින්වීමක් සිදු වෙනවා. බෝසත්වරු අල්ලා ගැනීමක් හෝ එකතු කර ගැනීමක් සිදු කරන්නේ නැහැ. බුදුරජාන් වහන්සේලා හා බෝසතාණන් වහන්සේලා අතර වෙනසක් තියෙනවා. බුදුරජාන් වහන්සේ නමක් කියන්නේ මහා කරුණාවේ අග්‍රස්ථානට ගියා වූ මහා ප්‍රඥාවේ පරිපූර්ණත්වයට පත් වුණා වූ කෙනෙකු තමයි බුදුරජාන් වහන්සේ නමක් කියන්නේ. බෝසතාණන් වහන්සේ නමක් කියන්නේ මහා කරුණාව, මහා ප්‍රඥාව සංසාරේ පුරාම සොයමින් හා ප්‍රගුණ කරමින් යන්නා වූ පුද්ගලයෙකුට තමයි බෝසතාණන් වහන්සේ නමක් කියන්නේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියන්නේ 16 අසංකීය කල්පලක්ෂයක් දසපාරමිතා දම් පරිපූර්ණ කර ගනිමින් සියලු දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පා කරලා අනන්ත වූ සසරේ අපරිමිත වූ දුකක් විඳෙමින් 16 අසංකීය කල්පලක්ෂයක් දසපාරමිතා ධර්මයන් පරිපූර්ණ කරන්නා ලද මතු බුද්ධත්වයේ ලබන්නා වූ උතුම් වූ මනුස්ස රත්නය මීට 16 අසංකීය කල්පලක්ෂයකට පමණ පෙතම මේ මනුලොව සක්විති රජකම් කරන්නා වූ කාල සීමාවකදී මොහොත්තර නම් බුදුරජාන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වුණායයි දැනගෙන මේ සක්විති රජතුමා රජ සම්පත් සියල්ලම අතහැර සක්විති රජකම තමන්ගේ වැඩිමහල් පුත්‍රරත්නයට බාර දීලා මේ බෝසත් කුමරු මේ මොහොත්තර නම් බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනයට ඇතුළු වෙලා රතන නමින් මහානදම් පිරීමක් සිදු වෙනවා. ඉන්පසු මේ ස්වාමින් වහන්සේ ධර්මයේ පරිශීලනය කරමින් ධර්ම අවබෝධය ලබා ගනිමින් ස්වාමින් වහන්සේලා 109කගේ පමණ නායකත්වයක් දරමින් සිටින්නා වූ කාල සීමාවේදී මොහොත්තර නම් බුදුරජාන් වහන්සේ විසින්
සියලු දෙනා ඉදිරියේදී මේ ඔබ ඉදිරියේ සිටින්නා වූ මේ රතන ස්වාමින් වහන්සේ සාමාන්‍ය ස්වාමින් වහන්සේ නමක් නොව අනාගතයේදී තවත් 12 අසංකීය කල්පලක්ෂයකට පසු මහා භද්‍ර කල්පයේදී අවසන් වරට සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නා වූ මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ තමා ඔබ ඉදිරියේ මේ රතන ස්වාමින් වහන්සේ නමින් සිටින්නේ කියා මීට 12 අසංකීය කල්පලක්ෂයකට පමණ පෙතම මොහොත්තර නම් බුදුරජාන් වහන්සේ විසින් මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේට පළමුව නියත විවරණ ලබා දීමක් සිදු වෙනවා. ඒ මොහොතේදී එතන සිටියා වූ සියලු දෙනාම තමන්ගේ තනතුරු ගැන නොහිතා මේ රතන නම් වූ ස්වාමින් වහන්සේ වැඳ නමස්කාර කිරීමක් සිදු වෙනවා. ඉන්පසු මේ මොහොත්තර නම් බුදුරජාන් වහන්සේ විසින් මෛත්‍රී බුද්ධ ශාසනය පිළිබඳව දේශනාවක් කිරීමක් සිදු වෙනවා. තවත් 12 අසංකීය කල්පලක්ෂයකට පසු මහා භද්‍ර කල්පයේ අවසන් වරට සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නා වූ මේ මෛත්‍රී බෝසත් කුමරු ඒ මහා භද්‍ර කල්පයේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන වීමෙන් පසු මිනිසුන් අධාර්මික වීම නිසා මිනිසුන් දස අකුසල් වලට බලවත් වීම නිසා මිනිසුන්ගේ ආයුෂ 10 දක්වා අඩුවීමක් සිදු වෙනවා. ඉන්පසු නැවත මිනිසුන් ගුණධර්ම ප්‍රගුණ කිරීම නිසා මිනිසුන්ගේ ආයුෂ 10 සිට අසංකීය දක්වා වැඩි වීමක් සිදු වෙනවා. නැවතත් මිනිසුන්ගේ ආයුෂ 80,000 පමණ වෙන්නා වූ කාල සීමාවේදී මේ මනුලොව කේතුමෙති නම් කියන්නා වූ රාජධානිය මූලික කරගෙන සක්විති රජකම් කරන්නා වූ කාල සීමාවේදී මෙම සක්විති රජුරවන්ට ධර්මයෙන් හා දැනුමෙන් අනුශාසනා කරන්නා වූ බමුණෙකුගේ බැමිණියකට දාව ඒ කාල සීමාවේදී තුසිත දෙව්ලොව වැඩ සිටින්නා වූ මෛත්‍රී බෝසත් කුමරු මේ මනුලොව උප්පත්තිය ලබන්නා වූ කාල සීමාව වෙන විට මේ මනුලොව දිව්‍ය තලයකට වඩා සැප සම්පත් තියෙනා වූ භූමියක් බවට පරිවර්තනය වෙලා තියෙනා වූ කාල සීමාවක්. ඒ කාල සීමාවේදී දිව්‍ය තලවල සිටින්නා වූ දේවතාවන්ද මේ මනුලොව හිත පිහිටවා උප්පත්තිය ලබන්නා වූ කාල සීමාවක්. ඒ කාල සීමාවේදී සෑම මිනිසෙකුටම කප්රු පහළ වෙන්නා වූ කාල සීමාවක්. සෑම සැප සම්පතක්ම තියෙනා වූ කාල සීමාවක්. සියලු මිනිසුන් කුසලයෙන් බලවත් වෙලා තියෙනා වූ කාල සීමාවක්. කෙනෙකුට ධර්ම අවබෝධය ලේසියෙන්ම ලබා දීමට හැකි වෙන්නා වූ කාල සීමාවක්. මේ මෛත්‍රී බෝසත් කුමරු මනුලොව උප්පත්තිය ලැබීමෙන් පසු සියලු සැප සම්පත් විඳිමින් සියලු ශාස්ත්‍රයන් ඉගෙන ගනිමින් වසර 17000ක් ගිහිගේ ගත කිරීමක් සිදු වෙනවා. මේ ගිහිගේ ගත කරන්නා වූ කාල සීමාවේදී මේ මෛත්‍රී බෝසත් කුමරු සමග අනන්ත වූ සංසාරයේ අවසානයේ තෙක්ම ගමන් කරන්නා වූ අවස්ථාව දක්වාම නැත්නම් සම්මා සම්බුද්ධත්වයට යන්නා වූ ගමනේදී සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නා වූ තුරුම අප උපස්ථාන කරමින් සියලු පාරමී ධර්මයන් පරිපූර්ණ කර ගැනීම සඳහා උදව් උපකාර කෙරුවා වූ සංසාරේ පුරාම මේ බෝසත් කුමරුගේ බිරිඳ වෙලා සංසාරේ පුරාම එකට ගමන් කිරීමට ප්‍රාර්ථනා කෙරුවා වූ පාරමිතා දම් පිරුවා වූ මේ චන්ද්‍රමුඛී නම් වූ රෝමත් කුමරිය මේ මෛත්‍රී බෝසත් කුමරු සමග විවාහ වීමක් සිදු වෙනවා. මේ විවාහ වීමත් සමග වසර 1000ක් පමණ ගිහිගේ ගත කරන්නා වූ කාල සීමාවේදී මේ මෛත්‍රී බෝසත් කුමරු සතර පෙර නිවිති දැක ජීවිතය පිළිබඳව කලකිරී සිටින්නා වූ කාල සීමාවේදී මේ මෛත්‍රී බෝසත් කුමරුට සහ මේ චන්ද්‍රමුඛී නම් දේවියට දාව බ්‍රහ්ම වර්ධන නමින් පුත් කුමරකු ඉපදීමක් සිදු වෙනවා. ඉන්පසු මේ මෛත්‍රී බෝසත් කුමරුට ගිහි ජීවිතය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් අතහැරලා තමන්ගේ මාලිගාවේ 7 වෙනි මහලට ගොස් එක් කුටියක භාවනා යෝගී වැඩ සිටීමක් සිදු වෙනවා. දින 7ක් ඇවෑමෙන් භාවනා යෝගී සිටින්නා වූ මේ මෛත්‍රී බෝසත් කුමරු තමන්ගේ බිරිඳ විසින් පූජා කරන්නා වූ කිරිහාර පූජාව ලබා ගැනීමෙන් පසු 7 වෙනි මහලේ සිටම එරදියෙන් බෝධීන් වහන්සේ පාමුලට වැඩම කර භාවනා යෝගී වැඩ සිටීමක් සිදුනවා. ඉන්පසු 8 වන දින වෙසක් පුන් පොහොය දින එළඹීමත් සමගම
මේ 11 අසංකීය කල්පලක්ෂ 16ක් සම්මා සම්බුද්ධත්වයට අවශ්‍ය වෙන්නා වූ බුද්ධකාරක ධර්මයන් සියල්ලම පරිපූර්ණ කර සිටියා වූ මේ මෛත්‍රී බෝසත් කුමරු අලුයම් කාලයේදී සම්මා සම්බුද්ධත්වයට පත්වීමක් සිදු වෙනවා. මේ මෛත්‍රී බෝසත් කුමරු සම්මා සම්බුද්ධත්වයට පත්වීමට පෙතම මාරදිව්‍ය පුත්‍රයා තමන්ගේ සේනාවත් සමග මේ මෛත්‍රී බෝසත් කුමරු වැඩ සිටින්නා වූ බෝධීන් වහන්සේ පාමුලට පැමිණියත් මේ මෛත්‍රී බෝසත් කුමරුගේ පින්බලයේ වැඩි නිසා මාරදිව්‍ය පුත්‍ර රාජයාට තමන්ගේ සේනාවත් සමග ආපසු හැරී යාමට සිදු වෙනවා. ඉන්පසු මේ මෛත්‍රී බෝසත් කුමරු අලුයම් කාලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මොහොත්තර නම් වූ බුදුරජාන් වහන්සේ හා ගෞතම බුදුරජාන් වහන්සේ දේශනා කෙරූ ආකාරයටම මෛත්‍රී බුදුරජාන් වහන්සේ නිරෝගීව වසර 80000ක් වාසය කරමින් දෙව් මිනිසුන් අසංකීය ගණනින් සංසාර දුකින් එතර කිරීමක් සිදු වෙනවා. වසර 80000ක් ගෙවීමෙන් පසු මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මේ මෛත්‍රී බුද්ධ ශාසනයේ වසර 1,80,000ක් පැවතීමක් සිදු වෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනයේදී මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ දකුණස්සව් පදවි ලබන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේගේ දෝණියත් ධාතුන් වහන්සේලා තැන්පත් කර මේ විශ්වයේ බලවත්ම ස්ථානය වූ භාග්‍යවතුන් වහන්සේගේ පාද ස්පර්ශ වූ මහරහතන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් නිර්මාණය කෙරූ සුවර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේ නිර්මාණය කර මේ සම්බුද්ධ ශාසනයට පූජා කෙරුවා වූ දුටුගැමුණු රජුරෝ තමා මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනයේදී දකුණක් සව් පදවි පතාගෙන පාරමී ධර්මයන් පුරාගෙන සංසාරයේ ගමන් කරන්නා වූ මනුස්ස රත්නය මෛත්‍රී බුද්ධ ශාසනයේදී මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ වම් අගසව් පදවි පතාගෙන සංසාරයේ පාරමී දම් පුරන්නේ මේ සුවර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේගේ ඉදිරි කටයුතු සම්පූර්ණ කර මේ බුද්ධ ශාසනයට පූජා කෙරුවා වූ දුටුගැමුණු රජුරුවන්ගේ සහෝදරයා වූ සද්ධාතිස්ස රජුරුවෝ මෛත්‍රී බුද්ධ ශාසනයේදී වම්සව් පදවි පතාගෙන පාරමී දම් පුරාගෙන සංසාරයේ යන්නා වූ පුජ්‍යලයා. මෙලෙස 11 අසංකීය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පරිපූර්ණ කරගනිමින් සංසාරයේ ගමන් කරමින් මේ ගෞතම බුද්ධ ශාසනයේ සිරිවර්ධන සිටුතුමා නමින් උප්පත්තිය ලබා ගෞතම බුද්ධ ශාසනයේ මහානදම් පිරීමක් සිදුනවා. ඉන්පසු ගෞතම බුදුරජාන් වහන්සේ විසින් සියලු දෙනා ඉදිරියේම දේශනා කිරීමක් සිදුනවා. මේ ඔබ ඉදිරියේ සිටින්නා වූ මේ පුජ්‍යලයා සාමාන්‍ය පුද්ගලයෙකු නොවේයි. මොහු 11 අසංකීය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පුරාගෙන ඇවිත් මාගෙන් පසුව මේ මහා භද්‍ර කල්පයේ අවසන් වරට බුදුවන්නා වූ මේ මෛත්‍රී බුදුරජාන් වහන්සේයි මේ ඔබ ඉදිරියේ සිටින්නේ කියා ගෞතම බුදුරජාන් වහන්සේ විසින් මෛත්‍රී බෝසත් කුමරුට අවසන් වශයෙන් නියත විවරණ ලබා දීමක් සිදුනවා. ඉන්පසු ගෞතම බුදුරජාන් වහන්සේ විසින් මොහොත්තර බුදුරජාන් වහන්සේ විසින් දේශනා කෙරූ ආකාරයටම මේ මෛත්‍රී බුද්ධ ශාසනය පිළිබඳ දේශනාවක් කිරීමක් සිදු වෙනවා. මාගේ මේ ගෞතම බුද්ධ ශාසනයේ නිමා වීමෙන් පසු මිනිසුන් දස අකුසල් වලට යොමු වීම නිසා මිනිසුන්ගේ ආයුෂ 10ට අඩුවීමක් සිදු වෙනවා. නැවත මිනිසුන් දස කුසල් කිරීම නිසා මිනිසුන්ගේ ආයුෂ අසංකීය දක්වාත් අසංකීයේ සිට 80000 දක්වා අඩුවෙන්නා වූ කාල සීමාවක් වෙනවා. ඒ කාල සීමාවේදී ඔබ ඉදිරියේ මේ සිටින්නා වූ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව සිට මේ මනුලොව කේතුමෙති නම් කියන්නා වූ රාජධානිය මූලික කරගෙන උප්පත්තිය ලබා සම්මා සම්බුද්ධත්වයට පත්වීමක් සිදු වෙනවා. අසංකීය ගණනින් සියලු දෙව් මිනිසුන් සංසාර දුකින් නිදහස් කිරීමක් වෙනවා කියලා ගෞතම බුදුරජාන් වහන්සේ විසින් මෛත්‍රී බුද්ධ ශාසනය පිළිබඳ මොහොත්තර බුදුරජාන් වහන්සේ දේශනා කෙරූ ආකාරයටම දේශනා කිරීමක් සිදු වෙනවා. මේ මහා භද්‍ර කල්පයෙන් පසු එන්නා වූ කල්පය මාගේ දැක්ම අනුව
බුද්ධ ශූන්‍ය කාලයක්. ඔබ මොහොතක් සිතන්න අප අද මේ සිටින්නේ ගෞතම බුද්ධ ශාසනයේ වසර 2500ට ආසන්න වූ කාල සීමාවක් තියෙනා වූ කාල සීමාවක මේ ගෞතම බුද්ධ ශාසනය නැත්තම් බුද්ධ ශාසනයක් මේ මනුලොව තියෙනා වූ කාල සීමාවක මනුලොව අප උප්පත්තිය ලබන්නත් පෙර සංසාරයේ බලවත් වූ කුසලයක් තිබිය යුතුමයි. එතකොට අප මේ අද සිටින්නේ ගෞතම බුද්ධ ශාසනයේ පවතිනා වූ කාල සීමාවක නැත්තම් ගෞතම බුදුරජාන් වහන්සේ විවෘත කෙරුවා වූ නිවන් දොරටුව විවෘතව තියෙනා වූ කාල සීමාවකදී අපට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම අපරිමිත වූ දුකක් විඳින්නා වූ මේ සංසාර දුකින් නිදහස් වීමට අවස්ථාව තියෙනා වූ මොහොතක තමා අප මේ මනුලොව උප්පත්තිය ලැබලා තියෙන්නේ. ඒක නිසා ඔබ අවධානය කරගන්න අප මේ ජීවිතයේ විඳින්නා වූ සෑම ප්‍රශ්නයකට හේතුව නම් මේ ඉපදීම කියන කාරණාවමයි. මේ ඉපදීම කියන එක නැති කිරීමට නම් අපට මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවා වූ මඟ යා යුතුමයි. නැතිනම් අප මේ අනන්ත වූ සංසාරයේ අපරිමිත වූ දුක් විඳමින් මේ මහ පොළොවට පස් වෙමින් ඉපදි මැරෙමින් මේ අපරිමිත වූ දුක විඳමින් තවත් අසංකීය කල්ප ගණන් දුක් විඳමින් තවත් ගමන් කරන්න සිදු වෙනවා. ඒක නිසා ඔබ මේ මොහොතේම අදිෂ්ඨානයක් කරගන්න ප්‍රාර්ථනාවක් කරගන්න මොන වෙහෙස දරලා හරි මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සසර දුකින් නිදහස් වෙන්නා වූ පුජ්‍යලෝ බවට පරිවර්තනය වෙනවා කියලා ඔබගේ අදිෂ්ඨානය ඔබගේ ප්‍රාර්ථනාව ඔබගේ අදිෂ්ඨානය මත ඔබේ කරන්නා වූ ප්‍රාර්ථනාව මත ඔබ ඉදිරියේදී කරන්නා ලද කුසල් මත ඔබට මේ ගෞතම බුද්ධ ශාසනයේදී නිවන් අවබෝධ කර ගැනීමට නොහැකි වුණත් මේ මහා භද්‍ර කල්පයේ අවසන් වරට සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නා වූ මෛත්‍රී බුද්ධ ශාසනයේදී ඒ කුසලයේ සත්‍යයේ බලයෙන්ම මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ දෙපා නැමද ඔබට මේ අපරිමිත වූ සංසාර දුකෙන් නිදහස් වෙන්න අවස්ථාව උදා වේවි. හැබැයි ඔබ මේක අවධානය කරගන්න නැතුව ඔබ මේක බුද්ධියෙන් සිතන්නේ නැතුව ඔබ මේ සංසාර දුකින් නිදහස් වෙන්න උත්සාහ කරන්නේ නැතුව ඔබ පිනෙන් කුසලයෙන් සවිමත් වෙන්නේ නැතුව ඔබ මුදල් අරමුණු කරගෙන මුදල් පස්සේ යන්නා වූ පුජ්‍යලෝ බවටම පරිවර්තනය වෙලා කරුණාව දයාව මෛත්‍රිය කියන එකට පයින් ගහලා ගමන් කෙරුවොත් එහෙම ඔබ සංසාරයේ කරන්නා ලද බලවත් වූ අකුසල කර්මයක් හෝ මේ ආත්ම භවයේදී කරන්නා ලද බලවත් වූ අකුසල කර්මයක් හේතු කොටගෙන ඔබ පාගත වුණොත් එහෙම ඔබ අපායෙන් නැවත මේ මනුලොව උප්පත්තිය ලබද්දී මේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන වෙලා ඉදිරියේදී බිහිවෙන්නා වූ මෛත්‍රී බුද්ධ ශාසනයක් නිම වෙලා ඔබ මේ මනුලොව උප්පත්තිය ලබන්නේ බුද්ධ ශූන්‍ය කාලයක. ඒක නිසා මේ ලැබුණා වූ උතුම් වූ මනුස්ස ජීවිතයේ පෙර සංසාරයේ කරන්නා ලද කුසලයක් හේතු කොටගෙනමයි ඔබ මේ බුද්ධ ශාසනයක් තියෙනා වූ කාල සීමාවෙදීම මේ මනුලොව උප්පත්තිය ලැබලා තියෙන්නේ. එහෙනම් ඒ ලැබුණා වූ උතුම් මනුස්ස ජීවිතයේ ඔබ සංසාර දුකින් නිදහස් වීම සඳහාම ප්‍රයෝජනයට ගන්න. ඔබට මේ බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කර ගැනීමට නොහැකි වුණත් සුගතියේ උප්පත්තිය ලැබමින් මෛත්‍රී බුද්ධ ශාසනයේදී ඔබට මේ සංසාර දුකින් නිදහස් වෙන්න අවස්ථාව උදා වේවි. බොහෝ කතා අපි අහලා තියෙනවා බෝසත්වරු බොහෝ වෙලාවට සිටින්නේ දෙව්ලොව කියා. බෝසත්වරු කියන්නේ දෙව්ලොව සැප සම්පත් විඳින්නා වූ පුද්ගලයන් නෙමෙයි. බෝසත්වරුන්ට විශ්වය විසින් පැවරූ රාජකාරියක් තමා යම් බුද්ධ ශාසනයක් විනාශ වන්නේ නම් ඒ බුද්ධ ශාසන විනාශ වෙනතුරු දෙව්ලොව සැප සම්පත් විඳීමට හැකිවෙන්නා වූ කොට්ටාසයන් නෙමෙයි මේ බෝසත්වරු කියන්නේ. දෙව්ලොව සිට විවිධ චරිත වශයෙන් ඔවුන්ගේ කණ්ඩායම සමග මනුලොව උප්පත්තිය ලැබෙමින් ඒ පරිහානියට ලක්වෙන්නා වූ බුද්ධ ශාසන නැවත පිහිටුවමින් මිනිසුන්ට සංසාර දුකින් එතර වීමටත් නැතිනම්
මතු එන්නා වූ බුද්ධ ශාසනයේදී නිවන් අවබෝධ කර ගැනීම සඳහා කුසලයන් කිරීමට හැකිවෙන්නා වූ පරිදි මේ මනුලොව නිර්මාණය කිරීම සඳහාත් හිත පිහිටවන්නා වූ කොට්ටාසයක් දැනට මේ ගෙවී යන්නේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන වසර 2500ට ආසන්න වූ කාල සීමාවක්. මේ වෙන විට මිනිසුන්ගේ හිත් තුළ කරුණාව, දයාව, මෛත්‍රිය කියන එක සම්පූර්ණයෙන්ම ගිලිහිලා මුදල් අරමුණු කරගෙන ජීවිතේ ගොඩනගා ගන්නා වූ කාල සීමාවක්. කරුණාව, දයාව, මෛත්‍රිය කියන එකට පයින් ගහලා තියෙනා වූ කාල සීමාවක් ගෞතම බුද්ධ ශාසනයේ තාමත් තිබුණත් මිනිසුන්ගේ හිත් අපරිසිදු වෙලා පරිහානියට පත් වෙලා තියෙනා වූ කාල සීමාවක්. මාගේ දැක්ම අනුව මේ වෙන විට දෙව්ලොව සිටින්නා වූ බෝසත්වරු බොහෝ දෙනෙක් මේ මනුලොව උප්පත්තිය ලබා තිබෙන්නා වූ කාල සීමාවක්. මේක විවිධ චරිත වශයෙන් මේ මනුලොව උප්පත්තිය ලබා සිටින්නා වූ කාල සීමාවක්. එයට හොඳම උදාහරණ නම් සමහර දරුවෝ ඉන්නවා කුඩා අවදියේ සිටම ධර්ම අවබෝධයත් එක්ක ගොඩ නැගුණා වූ නැත්නම් ධර්මයේ දේශනා කිරීමට හැකියාවක් තියෙනා වූ දරුවෝ මේ අවදි වෙලා තියෙන්නේ. මේ දරුවන්ගේ පෙර සත්‍යයෙන් අවදි වෙලා තියෙන්නේ. මේ දරුවෝ දිව්‍ය තලවල සිට බ්‍රහ්ම තලවල සිට මේ මනුලොවට වැඩියා වූ දරුවන් තමා. නැත්තම් යම් බෝසතාණන් වහන්සේගේ බුද්ධ ශාසනයක නිවන් අවබෝධ කර ගැනීම සඳහා පාරමී ධර්මයන් පුරමින් දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල සිටියා වූ කොට්ටාසයක් තමයි මේ මනුලොවට පැමිණලා තියෙන්නේ. මේ කාල සීමාව වෙද්දී බොහෝ බෝසතාණන් වහන්සේලා හා ඒ බුද්ධ ශාසනවල නිවන් අවබෝධ කර ගැනීම සඳහා පාරමී ධර්මයන් පරිපූර්ණ කරමින් දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල සිටියා වූ බොහෝ දෙනෙක් මේ මනුලොව උප්පත්තිය ලබා තිබෙන්නා වූ මේ කාල සීමාවක් අනාගතයේදී ඔබට ඔබගේ සියසින් ඒ දැක ගැනීමට හැකි වේවි. ඔබ මේ සිටින්නේ සුභා ධර්මයේ විසින්ම ඔබට ජීවිත අවබෝධය ලබා දෙන්නා වූ කාල සීමාවක්. ඔබට ජීවිතය පිළිබඳ අවබෝධයක් ලැබෙන්න නම් ඔබට දුකක් දැනෙන්න ඕන, ඔබ කඩා වැටෙන්න ඕන, ඔබට සෑම පැතිකඩක් කරාම ප්‍රශ්න ගොඩ නැගෙන්න ඕන. මේ කාල සීමාව රාජ්‍ය නායකයාගේ සිට පැල්පතේ ජීවත් වෙන්නා වූ සෑම කෙනාටම සෑම පැතිකඩක් කරාම ප්‍රශ්න ගොඩනගෙන්නා වූ කාල සීමාව. නැතිනම් සුභා ධර්මයේ විසින්ම සියලු සත්‍යයන්ට ජීවිත අවබෝධය ලබා දෙන්නා වූ කාල සීමාව මේ වෙන්නේ. සාමාන්‍ය දැක්මෙන් බැලුව විට මහා විනාශයක් වෙන්නා වූ කාල සීමාවක්. හැබැයි අධ්‍යාත්මීය සත්‍යයක් තේන්නා වූ පුද්ගලයෙක් බැලුව විට මේ පෙනෙන්නේ මේ විශ්වයේ නැත්තම් මේ මාතෘ භූමියේ මහා විපර්යාසයක් වෙන්නා වූ කාල සීමාවක් මේක. මේ විපර්යාසයත් එක්කම අධාර්මික හිත් නැවත ධර්මයේ පිහිටීමක් වෙනවා. ඒ වගේම හෙළ වෙදකම ගොවිතැන මූලික කරගෙන මේ මාතෘ භූමියේ තියෙනා වූ සියලු දේවල් ප්‍රයෝජනයට අරගෙන මිනිසුන් ජීවිතේ ගොඩනගා ගැනීමට හුරු වෙන්නා වූ කාල සීමාවක් තමයි මේ ලැබිලා තියෙන්නේ. නැත්තම් මේ සුභා ධර්මයේ විසින්ම මේ නිධානයක් උඩ සිටින්නා වූ ඔබට මේ මාතෘ භූමිය නිධානයක් කියා නිවැරදි අවබෝධයක් දෙන්නා වූ කාල සීමාවක් තමයි මේ ගෙවෙන්නේ. ඔබට මා කියන්නා වූ දේ අනාගතයේදී සත්‍ය වැටහෙවි. 2027 2031 පමණ කාල සීමාව වෙන විට මා කියූ දේ පිළිබඳව ඔබට සත්‍ය අවබෝධය ලැබේවි. එවිට ඔබ අධ්‍යාත්මික සත්‍යමත් වූ පුද්ගලයෙක් බවටද පරිවර්තනය වෙලා තිබේවි. ඔබ සියලු සත්‍යයන්ට කරුණාව, දයාව, මෛත්‍රිය වඩන්නා වූ පුද්ගලයෙකු බවට පරිවර්තනය වෙලා සිටීවි. මේ විනාශ වෙන්නා වූ මේ ගෞතම බුද්ධ ශාසනය නැවත මුළු විශ්වයම ආලෝකමත් කරමින් ඒකාන්ත වශයෙන්ම බැබලීමක් සිදු වෙනවාමයි. පෙර හෙළ රජදරුවන් මේ ශ්‍රී ලංකා භූමිය රාජ්‍ය පාලනය කරන්නා වූ කාල සීමාවෙන් මෙන්ම බුදුදහම මූලික කරගෙන හෙළ වෙදකම ගොවිතැන මූලික කරගෙන ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට මේ ශ්‍රී ලංකා දීපය පත් වෙලා තියේවි. මේ ගෞතම බුද්ධ ශාසනය බැබලිලා තිබේවි. මේ ගෞතම බුද්ධ ශාසනය නැත්තම් මේ භාග්‍යවතුන්ගේ සී සද්ධර්මය මේ රටේ යම් නගරයක් මූලික කරගෙන මේ රටටම ධර්මයේ ව්‍යාප්ත වෙලා මේ රට මූලික කරගෙන මුළු ලෝකයක්ම මේ
භාග්‍යවතුන් වහන්සේගේ සී සද්ධර්මයට හිස නමන්නා වූ කාල සීමාවක් අනාගතයේදී පත්වේවි. එදාට ශ්‍රී ලාංකිකයන් වශයෙන් නැත්නම් බෞද්ධයන් වශයෙන් නැත්නම් මිනිස්යන් වශයෙන් ආගම් කුල ભેදයකින් තොරව වර්ණ ભેදයකින් තොරව දේශපාලන පක්ෂ ભેදයකින් තොරව අපට සතුටු වීමට හැකි වේවි. මේ කාල සීමාවේදී සෝබා ධර්මයේ විසින් සැඟවිලා තියෙනා වූ කුණු සියල්ලම ඉස්මතු කර ඔබ ලවාම විනාශ කරන්නා වූ කාල සීමාවක්. මේ කුණු ඉස්මතු කර විනාශ කරන්නා වූ අවස්ථාවේදී ගඳ ගැසීමක් සිදු වෙනවා. මේ ගඳ ගැසීම තමා ඔබට සෑම පැතිකඩක් කරාම පීඩා දෙන්නා වූ කාරණාව. ඒක නිසා මේ කාල සීමාවේදී ඔබ බුද්ධියෙන් කටයුතු කරන්න, ආවේගශීලී වන්න එපා. මේ කාල සීමාවේදී විශ්වය හරිම ඍණාත්මකයි. ඒ කියන්නේ යක්ෂයන්ගේ හා ප්‍රේතයන්ගේ හා මාරයන්ගේ බලය ශක්තිමත් වෙලා තියෙනා වූ කාල සීමාවක්. ඒ කියන්නේ දේව සත්‍ය හීන වෙලා තියෙනා වූ කාල සීමාවක්. මේ කාල සීමාවේදී ඔබට එන්නා වූ ප්‍රශ්න වලින් ඔබ නිදහස් වෙන්න නම් ඔබ මේ කාල සීමාවේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවා වූ මග යන්නා වූ පුද්ගලයෝ බවට පරිවර්තනය විය යුතුමයි. ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේ මනසින් හෝ වන්දනාමාන කරගන්නා වූ පුද්ගලයෝ බවට පරිවර්තනය විය යුතුමයි. සියලු සත්‍යයන්ට කරුණාව, දයාව, මෛත්‍රිය වපුරන්නා වූ පුද්ගලයෝ බවට පරිවර්තනය විය යුතුමයි. එවිට ඔබට ප්‍රශ්න තිබුණත් ඔබේ මනස නිදහස් වේවි. ඔබේ හිත නිදහස් වේවි. ඔබට සැනසෙල්ලේ ජීවිතය ගත කරන්න අවස්ථාව උදා වේවි. හැබැයි මේ කාල සීමාවේදී ඔබ අධාර්මික ජීවිතය ගෙවනවා නම් ඔබේ මනසට, ඔබේ හිතට මෙන්ම ඔබේ ආර්ථිකයටද බොහෝ ප්‍රශ්න ගොඩනැගේවි. ඒක නිසා ඔබ ධර්මයත් එක්ක ගොඩනැගෙන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ සේ සද්ධර්මයත් එක්ක ගොඩනැගෙන්නා වූ සියලු සත්‍යයන්ට කරුණාව, දයාව, මෛත්‍රිය වඩන්නා වූ පුද්ගලයෝ බවට පරිවර්තනය වෙන්න. මේ මෛත්‍රී බෝසත් කුමරුගේ පිළිරුව නිර්මාණය කර බුද්ධ ශාසනයට පූජා කිරීමෙන් ලැබුණා වූ සියලු කුසලයන්ගේ ආනිසංසයන් මේ බෝසත් පිළිමේ නිර්මාණය කිරීමට දායක වුණා වූ සියලු දෙනාටත්, දායක නොවුණා වූ සියලු දෙනාටත් අනුශාසනා දුන්නා වූ ස්වාමින් වහන්සේට, නැතිනම් ස්වාමින් වහන්සේලාටද, රටේ සිටින්නා වූ රාජ්‍ය නායකයාගේ සිට සියලුම දෙනාටත්, ලෝකවාසී සියලු සත්‍යයන්ටත් මේ බෝසත් පිළිමය නිර්මාණය කර මේ සම්බුද්ධ ශාසනයට පූජා කිරීමෙන් ලැබුණා වූ සියලු කුසලයේ ආනිසංසයන් රටවාසී, ලෝකවාසී ඔබ සියලු දෙනාටම අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. මේ කුසලයේ සත්‍යයේ බලයෙන්ම ඔබ සියලු දෙනාම අනන්ත වූ භවයන්හි කරන්නා ලද සියලුම අකුසල කර්මයන් දුරුපත් වෙලා තියෙනා වූ සියලු දෝෂයන්, සියලු ග්‍රහඵලයන් සියල්ලම දුරුපත් වෙලා සංසාරේ කරන්නා ලද සියලුම බලවත් වූ සියලු කුසලයන් අවදි වෙලා ඔබ සියලු දෙනාටම පැතුවා වූ බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නාතුරුම සුගතියේ උප්පත්තිය ලැබීමට මේ සියලු කුසල් ඔබ සියලු දෙනාටම අනුමෝදන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. මේ කුසලයේ සත්‍යයේ බලයෙන්ම ඔබගේ සියලු පාරමී ධර්මයන් අවදි වේවා. පෙර ධර්ම අවබෝධය ඔබගේ මනසට ගොඩනැගේවා. ඔබ සියලු සත්‍යයන්ට කරුණාව, දයාව, මෛත්‍රිය වපුරන්නා වූ උතුම් මනුෂ්‍යයෙක් බවට පරිවර්තනය වේවා. මේ සියලු කුසලයන්හි ආනිසංසයන් ඔබ හැදූ වැඩුවා වූ දෙමාපියන්ටද, ඔබගේ දුව දරුවන්ටද, ඔබගේ නෑදෑ හිත මිතුරන්ටද අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා. ඔවුන්ද අනන්ත වූ භවයන්හි පැතුවා වූ බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නාතුරුම සුගතියේ උප්පත්තිය ලැබීමට මේ සියලු කුසල් අනුමෝදන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. මේ බෝසත් පිළිමය නිර්මාණ කෙරුවා වූ නිර්මාණ කරුවන්ටද මේ සියලු කුසලයන්හි ආනිසංසයන් අනුමෝදන් වෙලා ඔවුන්ට මේ සම්බුද්ධ ශාසනයට මෙවැනි නිර්මාණ කිරීම සඳහා විශ්වකර්ම දිව්‍ය පුත්‍ර රාජයාගේ ආශිර්වාදයේ සත්‍ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාදය කරනවා.
ඔවුන් කරන්නා වූ සෑම නිර්මාණයටම විශ්වකර්ම දිව්‍ය පුත්‍ර රාජයාගේ ආශිර්වාදයේ සත්‍ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. මේ කුසලයේ සත්‍යයේ බලයෙන්ම ඔබගේ තියෙනා වූ සියලු රෝගයන් සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඔබගේ තියෙනා වූ සියලු කායික මානසික සියලු පීඩාවන් දුරුපත් වේවා සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටම සියලු දෙවියන්ගේ බඹුන්ගේ ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. මේ කුසලයේ සත්‍යයේ බලයෙන්ම ඔබගේ පෙර ධර්ම අවබෝධය ඔබගේ මනසට ගොඩනැගේවා. පෙර භාවනා සත්‍යයෙන් සියල්ලම අවදි වේවා. පෙර සත්‍යයෙන් සියල්ලම අවදි වේවා. ඔබ සියලු දෙනාම මේ භාග්‍යවතුන් වහන්සේගේ සේ සද්ධර්මය ආරක්ෂා කරන්නා වූ මේ භාග්‍යවතුන් වහන්සේගේ සේ සද්ධර්මයේ බබලන්නා වූ මේ භාග්‍යවතුන් වහන්සේගේ සේ සද්ධර්මයේ ලොවටම ප්‍රචාරය කරන්නා වූ මේ භාග්‍යවතුන් වහන්සේගේ සේ සද්ධර්මය හරහා මිනිසුන්ට සංසාර දුකින් නිදහස් වීම සඳහාම මාර්ගය පෙන්වන්නා වූ උතුම් වූ මනුස්ස රත්නයන් බවට පරිවර්තනය වීමටම මේ සියලු කුසල් ඔබ සියලු දෙනාටම අනුමෝදන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. මේ කුසලයේ සත්‍යයේ බලයෙන්ම ඔබ මේ කාල සීමාවේදී මතට ඇබ්බැහි වී සිටින්නා වූ පුච්චලෙකු නම් දැඩි කාම ආසාවට ඇබ්බැහි වී සිටින්නා වූ පුද්ගලයෙකු නම් නැතිනම් අන් අයට කරදරයක් වෙමින් තමන්ගේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අනිත් මිනිසුන් පහත්කට සලකන්නා වූ අනිත් මිනිසුන් තලා පෙලා පීඩාවට පත් කරන්නා වූ මිනිසෙක් නම් අකුසල් කර්මයන් කරමින්ම මේ ජීවිතේ ගමන් කරන්නා වූ පුද්ගලයෙකු නම් මේ බෝසත් පිළිමය නිරාවරණය කරන්නා වූ කුසලයේම ඔබට අනුමෝදන් වෙලා ඔබගේ පෙර බලවත් වූ සියලු කුසලයන් අවදි වෙලා ඔබ විසින් මේ කරන්නා වූ ඔබ අපාගත වීම සඳහාම මේ නිර්මාණය කරගන්නා වූ සියලු අකුසලයන්ගෙන් වැළකීලා ධර්මයත් එක්ක ගොඩනැගෙන්නා වූ උතුම් මනුස්ස රත්නයක් බවට පරිවර්තනය වීමටම ඔබට මේ සියලු කුසල් අනුමෝදන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඔබගේ හිත තුල ධර්මානුකූලවම සිතුවිලි පහළ වේවා. ඔබගේ හිත තුල අනිත් සත්‍ය කෙරේ කරුණාව දයාව මෛත්‍රියම පහළ වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඒ කුසලයේ සත්‍යයේ බලයෙන්ම ඔබට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මේ ආත්ම භවයේදීම සංසාර දුකින් නිදහස් වීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඒ දරන්නා වූ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔබ මේ ගෞතම බුද්ධ ශාසනයේදී නිවන් අවබෝධ කර ගැනීමට ඔබට නොහැකි වුණත් මේ කරන්නා ලද කුසලයේ සත්‍යයේ බලයෙන්ම මේ බෝසත් පිළිමේ සිටින්නා වූ මේ බෝසතාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේදී හරි ඔබට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෙපා නැමද ඔබ සියලු දෙනාටම සංසාර දුකින් නිදහස් වීම සඳහාම මේ කුසලයේම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. මේ කුසලයේ සත්‍යයේ බලයෙන්ම ඔබ සියලු දෙනාම අනන්ත වූ භවයන්හි පැතුවා වූ බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නාතුරුම සුගතියේ උප්පත්තිය ලැබීමට මේ කුසලයේම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. මේ කුසලයේ සත්‍යයේ බලයෙන්ම ඔබ සිතන්නා වූ පතන්නා වූ සියලු යහපත් කාරණා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඔබ කරන්නා වූ සියලු ව්‍යාපාරික කටයුතු ඔබ කරන්නා වූ සියලු රැකී ආරක්ෂා ඔබ නියැලෙන්නා වූ සියලු අධ්‍යාපන කටයුතු ඒ ආකාරයෙන්ම සිතන්නා වූ පතන්නා වූ ආකාරයටම ඔබ සිතන්නා වූ පතන්නා වූ සියලු යහපත් කාරණා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වීමටම මේ බෝසත් පිළිමේ නිරාවරණය කිරීමෙන් ලැබුණා වූ සියලු කුසලයන්හි ආනිසංසයන් ඔබ සියලු දෙනාටම අනුමෝදන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටම අනන්ත වූ භවයන්හි පැතුවා වූ බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නාතුරුම සුගතියේ උප්පත්තිය ලැබීමට මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා. නිරෝගී සම්පත්තිය උදා වේවා. තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි.